නමෝ බුද්ධාය සියලු දෙනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යාංගී දෙහිමි රැකවරණේ සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් ජිත්මී පෙරේරා මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි අද මුතුන් මේ ධර්ම දානමය උදාාර පින්කම සිදු කරගන්නට වාසනාව උදා කරගත්තේ. මේ දුර්ලභ ජීවිතයක් ලැබපු අපට පින්වත්නි, මේ වගේ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන දහමක් කියලා දෙන්නට අති දුර්ලභ වාසනාවක් උදා වුණා. මේ වාසනාව ඉතින් ඔබට පින්වත්නි කවදා හරි තේරුම් ගන්නට සැබවින්ම අත්දකින්නට පුළුවන්කම තියෙන දෙවියන් අතරට ගිය දවසට තමයි. මොකද මට මතකයි විමානවත් තුළ තියෙන පින්වත්නි දිවවරු ගින් මුගලන් මහරහතන් වහන්සේ මේ යම් යම් පින්කම් කරලා දෙවියන් අතරට ගියාට පස්සේ දෙවිවරුන්ගෙන් අහනවා. ඒතර දෙවිවරුන් ලස්සනට සිහි වෙනවා. දකින්න පුළුවන්. ඒතර ඒදී දිව්‍ය ආශ්චර්ය හරි පුදුමයි පින්වත්නි. හිත පහදවාගෙන සමහර විට දානි වේලා එක වේලා පූජා කරලා. හිත පහදවාගෙන සමහර විට බත් හැන්දක් පූජා කරලා. හිත පහදවගෙන සමහර අය වැඳලා ආසනයක් දීලා එච්චරයි. ඒ වගේ පුංචි පින්කමකින් එච්චර දිව්‍ය ආශ්චර්යයක් ලැබලා තියෙනවා නම් එතකොට ධර්ම දානමය වගේ පින්කමකින් පින්වත්නි කොච්චර හිත පහදව ගන්න පුළුවන් නම් දිව්‍ය ආශ්චර්යයක් ලැබීමේ දුර්ලභ වාසනාව තියෙනවද? අනිවාර්යෙන් මේ දුර්ලභ වාසනාව ඔබට හිමි. ඉතින් ඒ නිසා මේ වගේ අපිට හිතා ගන්න බැරි විදිහේ ප්‍රඥා ලෝකයේ විවර කරවන, දහම්මැස පහල කරවන, සුගති සම්පත් සලසන, අනිත් සියලු දෙවියන්ට වඩා දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් පවා වැඩෙන උදාාර පින්කමක් තමයි පින්වත්නි මේ ධර්ම දානමය පින්කම කියලා කියන්නේ. ඉතින් මෙතන විශේෂම දේ තමයි කලාතුරකින් මේ ලෝකෙට සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා මේ සසරේ සැරිසරා කෙලවරක් නොපෙනෙන සසරේ සැරිසරාගෙන යන සත්වයාට මේ දහමින් තමයි පින්වත්නි ඒ සිත් සෝදා හැරලා ඒ සසර ගමන නවත්තන්නේ. ඒ නිසා මේ සිත් සෝදලා පිරිසිදු කරවන වස්ත්‍රයක් බඳුයි මේ දහම කියන එක. හරි ආශ්චර්යයි පින්වත්නි. එවන් උදාාර දහමකින් දෙව් මිනිස් ලෝකයාට උපකාර කරන්න සැලසුවා නම් Tamanට සසරේ යනකොට එවන් උදාාර දහමකින් සත්පුරුෂ ඇසුරකින් සත්පුරුෂ භවයේ පිහිටන අමා මහ නිවන උපදවල දෙන පණිවිඩය Tamanට ලං කරන්න මේ උදාාර දහම් පණිවිඩයෙන් රැස් වෙන පින ඔබට ඒකාන්තයෙන් අනුග්‍රහ කරනවා. ඒ නිසා සදහැ සිතින් නිරන්තරයෙන් සිහි කරන්න ධර්ම දාණයෙන් Taman කරගත් උදාාර පින සම්බන්ධව පින්වත්නි. ඉතින් මේ උදාාර පුණ්‍ය සම්පත්තිය අපි සිහි කරගනිමින් පින්වත්නි අද දවසෙත් අපි සුපුරුදු පරිදි සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් චිත්තසංතානයේ ආශ්චර්ය අසිරිමත් බව තේරුම් ගන්නට අද දවසෙත් මේ ධර්ම දේශනාව ඔබට පිටුවහලක් කරගන්න මහන්සි ගන්න. මේ බණ පදයක් පාසා ඔබ නිරන්තරයෙන් හිතේ මනසිකාර කරන්න පුළුවන් නම් අනි භාග්‍යතුන් වහන්සේ මේ උතුම් අවබෝධය කොතරම් ආශ්චර්යද කියලා හිතන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතය ඇති කරගන්න පළවෙනිම දේ ධර්ම ශ්‍රවණය තුළින්. මොකද අපිට අපි ඕනම දැනුමක් තුළ අපි නිරත වෙනකොට පින්වත්නි දැනුම එක් රැස් වෙනවා
අපිට දැනුම දෙන කෙනා ගැනවත් මේ දැනුම කාගේද කියලා ඒ දැනුම උපද්දල මේ ලෝකෙට දුන්නු මහෝත්තමය ගැනවත් සමහරට අපිට කෙලෙහි ගුණ සිහි වෙන ආකාරයේ සිතවිලි පහළනෝ හරි අඩුයි පින්වත්නි. හැබැයි ඒක නිවන් මාර්ගට පුදුමාකාර බාධාවක් පින්වත්නි. ඉතින් මේ බාධා සහිත දේ ඔබ හැමතිස්සෙම දුරු කරවන්න තියෙන ඔබේ යෝනිසෝ මනසිකාරය අවදි කරලා. ඒ නිසා හැමතිස්සෙම යෝනිසෝ මනසිකාරය තුලින් මේ ධර්මීය ආශ්චර්ය සිහි කර කර මේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් අවබෝධයේ ආශ්චර්ය සිහි කරවන්න මහන්සි ගන්න. එතකොට අපි මේ දවස්වල කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙන් සර්වඥ නිතින් දකිනවා සබ්බත්තගාමිනීන් පටිපදං යථා භූතං පජානාති. සියලු ප්‍රතිපදාවන් සර්වඥයන් වහන්සේගේ නේත්‍රයට විවර වෙනවා පින්වත්නි. හරි ආශ්චර්යයි. ඒතර අපි මේ දවස් කීපේ කතා කරමින් හිටියා අලුත් දේශනාවක් ද්වේතානුපස්සනාව කියලා. අපේ ජීවිතයේ මේ යම් දහම් පරයයක් නෝනින් විමස වාසය කරනකොට හිත කෙලිසුන්ගෙන් දුරු කරනවද? අමා මහ නිවනට කැඳගෙන යනවද? ඒ වගේ සොඳුරු දහම් මානසිකාරයක් ඉස්මතු කරලා දුන්නු සුන්දර දහම් දෙසුමක් තමයි ද්වේතානුපස්සනාව කියලා කියන්නේ පින්වත්නි. එතකොට මේ ද්වේතානුපස්සනාව මේ දහම පින්වත්නි දෙව් මිනිස් ලෝකයාට ਸਰවඥ ශ්‍රීමුව මඩලින් විවර වෙද්දි පින්වත්නි සියල්ල දන්නා සියල්ල දකිනා අපගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටී පින්වත්නි සවැත් නුවර විශාකා මහෝපාසිකාව දහසක් භික්ෂූන් වහන්සේලාට සුව පහසුවෙන් වැඩ සිටින්නට කරවා දුන්නු පූර්වාරාමය නම් වූ උතුම් විහාරයේ පෝය දවසේ එලිමහනේ සඳපායපු පෝය දවසේ මහා භික්ෂු සංඝයා පිරිවරාගෙන ශාස්ත්‍රුන් වහන්සේ එලිමහනේ වැඩ සිටි තමයි මේ උතුම් දහම් පරයය දෙව් මිනිස් ලෝකයාට ශ්‍රී මුව මඩලින් විවර වුණේ පින්වත්නි. ඒතර ඒ වෙලාවේ මුලින්ම සර්වඥයන් වහන්සේ දේශනා කළා පින්වත්නි පින්වත් මහණෙනි ඊතා උතුම් වූ මේ නිවනට පමුණුවන අවබෝධයට උපකාර කරවන පක්ෂවන ධර්මයන් තියෙනවා. අන්නේ උතුම් ධර්මයන් අසා දැන ගැනීමෙන් ඔබලට තියෙන යහපත මොකද්ද කියලා යම් කෙනෙක් ඇහුවොත් මෙන්න මේ වගේ උත්තරයක් දෙන්න කිව්ව කුමක්ද? යුගල වශයෙන් පෙන්වා දෙන ලද ධර්මයන්ගේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමේ නුවණ ලබා ගන්න තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ කියන පණිවිඩය දෙන්න කිව්වා. ඊට පස්සේ විස්තර කළා කුමක්ද මේ යුගල වශයෙන් හිත නිකලෙස් කරවන දහම් පරයයන්. පළවෙනි කතා කළා දුක ගැන සිහි කරන්න කිව්වා දුක හට ගන්න විදිය සිහි කරන්න කිව්වා. ඒ පළවෙනි දහම් පරයය. ඒක එකට තමයි හැමතිස්සෙම විමසන්නේ පුරුදු වෙන්න ඕන අපි. ඊළඟට මෙහෙමයි දුක නිරුද්ධ වෙන්නේ මේක තමයි දුක නිරුද්ධ වෙන මාර්ගය කියලා ඒ යුගල හැමතිස්සෙම එකට විමසන්න හිත හුරු කරන්න කිව්වා. යම් කෙනෙක් ඕක හුරු කර කර හිටියොත් එක්ක රහත් වෙනවා එක්ක අනාගාමී වෙනවා කිව්වා. ඒ නිසා පින්වත්නි මේ ලීසි පාසු දහම් පරයයන් නෙවෙයි මේ. ඒ නිසා මේවා සාදුකාර දීලා අනුමෝදන් වෙන්න ඕන සුන්දර දහම් පරයයන්. පින්වත්නි ආශ්චර්යයි. ඊළඟ දේශනා කළ ඊළඟ කුමක්ද? යංකින්චි දුක්ඛං සම්බෝධි සබ්බං උපදීපච්චයාති. යම්තාක් මේ ලෝක දුක් තිබේද ඒ සියල්ල උපදී නිසා කියලා එක ආකාරයකට හිතන්න පුරුදු කරන්න කිව්වා. උපදීනන්තේ වශේෂ විරාග නිරෝධා නති දුක්ඛ සම්භවෝති. උපදී කියන අපේ ජීවිතය තුළ තියෙන ස්වභාවය ඉතිරි නැතුව නිරුද්ධ වුණොත් ආයි දුක් හටගන්නේ කියලා දෙවෙනි දහම් පරයය සිහි කරන්න කිව්වා. ඔය දෙවෙනි ආකාරය පින්වත්නි. අද අපිට කතා කරන්න තියෙන පින්වත්නි මම මේ පිළිබඳව නැවත ආයි විස්තර කරන්න යන්නේ නැහැ. පුද අපිට කාල වේලාව තියෙන හැටියට පුළුවන් තරම් උපරිම අපි ඔබට මේ දහම් කරුණු බුදුමුවින් වදාළ දේශනානුසාරයෙන් ඔබට ඉස්මතු කරලා දෙන්න අපි ලොකු වෙහෙසක් ගත්ත පින්වත්නි. මම හිතනවා ධර්මයේ හැසිරෙන කෙනෙකුට ඒක හිත පහදව ගන්නත් නුවණින් විමසන්නත් කෙනෙකුට ඒක ප්‍රමාණවත් පින්වත්නි. පින්වත්නි එතකොට අද ඔබට
කියලා දෙන සුන්දර තවත් හිත නිකලස් කරවන හිතට සුවයගෙන දෙන හිතට ප්‍රණීත බවක් ගෙන දෙන සොඳුරු දහම් පරයය. මේ දහම් පරයයකින් අපි නිරන්තරයෙන් මෙනෙහි කරනකොට හිත ප්‍රබෝධයට පත් කරනවා පින්වත්නි. යංකින්චි දුක්ඛං සම්භූති සබ්බං අවිජ්ජා පච්චයාති අය මේකානුපස්සන. අවිජ්ජායත්වේ අශේෂ විරාග නිරෝධා නත්ති දුක්ඛස්ස සම්භවෝති අයං ဒ ුතියානුපස්සන. බලන්න කොහොමද යම් කිසි දුකක් හටගන්නව නම් ඒ සියල්ල අවිද්‍යාව නිසායි හටගන්නේ කියලා සිහි කරන යුගල සිහි කරන එක ආකාරයක් කියනවා. දැන් ඊළඟට එයා හැමතිස්සෙම ජීවිතේ දිහා බලන්නේ කොහොමද? දුකට එයා හැමතිස්සෙම හේතු විදිහට ගන්නේ අවිද්‍යාව. ඊළඟට දුක නැති වෙන්නේ කොහොමද හිතන්නේ? අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව කියන මේ මනසේ තියෙන ස්වභාවය ශේෂයක්වත් ඉතිරි නැතුව නොයල්මින් නිරුද්ධ වීමක් ඇද්ද? නත්ති දුක්ඛ සම්භවෝති. ඒ සියලු දුක් නැති වෙලා යනවා කියලා සිහි කරන දහම් පරයය. හරි ආශ්චර්යයි පින්වත් මේක. ඒතර බලන්න දැන් මේකෙදී අපි පොඩ්ඩක් කරුණු තීරුම් ගනිමු. දැන් ඔබ අහලා තියෙන පින්වත්නි අවිද්‍යාව කියලා කියන්නේ මේ අපේ හිතවල තැවරිලා තියෙන ස්වභාවයක්. කුමක්ද? බොහෝ දේශනාවල විස්තර කරනවා කතමාපනවසු අවිජ්ජා යංකෝ ආවසු දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන දුක්ඛ නිරෝධේ අඥාන දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං අයං උච්චතාවසු අවිජ්ජා. කුමක්ද කියන්නේ? යම් විදියකින් මෙන්න මේ ජීවිතයේ තුල පවතින ඉපදීම දුකක් කියලා තමන්ගේ හිතේ අවබෝධයක් බවට පත් වෙලා නැත්නම් පින්වත්නි ඒක අන්නේ අවිද්‍යාව කියලා ස්වභාවයක්. ජරාව කියන ස්වභාවය මේක ආර්ය සත්‍යයක්, මේක ආර්ය සත්‍යයක් විදිහට පවතින දුකක් කියලා මේක අවබෝධයක් විදිහට තමන්ගේ හිතේ වැඩ කරන්නේ නැත්නම්, උපදින්නේ නැත්නම්, ඇති වෙන්නේ නැත්නම් ඒ අවිද්‍යාව නම් වූ ස්වභාවයෙන් නැති. ඊළඟට අසනීප වෙනකොට මේක තමයි ව්‍යාධිය නම් වූ දෙව් මිනිස් සියලු ලෝකයාටම සදාතනික ධර්මයක් විදිහට පවතින දුක කියලා තමන්ගේ මනසේක සත්‍යයක් විදිහට ඉස්මතු වෙන්නේ නැත්නම්, සිහි වෙන්නේ නැත්නම්, පිහිටල නැත්නම් අවබෝධයක් විදිහට ඒ ස්වභාවයට කියන අවිද්‍යාව කියලා. ඊළඟට බලන්න ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට හිත ශෝක කරනවා, දුක් වෙනවා, තැවෙනවා, පිච්චෙනවා. මේක තමයි පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, මේක තමයි ආර්ය සත්‍යය, මේක සියලු දෙව් මිනිස් ලෝකයාටම සදාතනික කාරණාවක් කියලා තමන්ගේ හිතේ අවබෝධයක් බවට පත් වෙලා ඒ ඇති වෙන ගින්දර නිවන්න තරම් ඒක දක්ෂ නැත්නම් අන්න ඒ ස්වභාවය අවිද්‍යාව. ඒතර පින්වත්නි අපි ප්‍රේයයන්ගෙන් අපට වෙන් වෙලා හිතේ ගින්දරක් හටගත්තාම මෙන්න මේ කියන ආර්ය සත්‍යය මේක තමයි ප්‍රේයයන්ගෙන් වෙන්වීමේ දුක කියලා බුදුරජාණන් දේශනා කළේ මේ ස්වභාවයයි කියලා අපි සිහි කරද්දී යම් කිසි කෙනෙක් හිතේ ගින්න නිවෙනව නම් ඒ විද්‍යාව ඉපදීමත් එක තමයි නිවෙන්නේ. නිවෙන්නේ නැත්නම් ඒකේ රහස මොකද්ද? අවිද්‍යාව ජාතු බලවත් පින්වත්. හිතේ අවිද්‍යාව බලවත්. ඒ කියන්නේ අපි දැන් සිහි කළාට උඩින් පල්ලෙන් සිහි වෙවි ගියාට තමන්ගේ හිත ඇතුලේ ඒක පිළි අරගෙන නැහැ එච්චර. පිළි අරගෙන නැහැ. දැන් එහෙම වෙච්ච අවස්ථාවට අපි සමහර ධර්මය අහනවා, බණ අහනවා. සමහරවිට දැන් ඔය වගේ අවස්ථාවක් ආවට පස්සේ තමන්ට කවුරු කෙනෙක් සිහි කරලා දෙනවා. හැබැයි සිහි කරලා දුන්නට පස්සේ සිහි වෙන්නේ නැහැ. අර ශෝකෙ නිවෙන්නේ නැහැ. ඒ නිවෙන්නේ නැත්තේ පින්වත්නි. අවිද්‍යාව බලවත් ඒ කියන්නේ. අවිද්‍යාව බලවත්. අවිද්‍යාව බලවත් නිසා තමයි හිතේ ගින්දර නිවන්නේ නැත්තේ. ඒතර ඒ වෙලාවට දැනගන්න ඕනේ මේ අවිද්‍යාවේ ස්වභාවය මේක තමයි කියලා පින්වත්නි. පින්වත්නි අවිද්‍යාව එතකොට බලවත් වෙනකොට එතන ඉපදීම දුකක් කියලා තමන්ගේ හිතට ඒත්තු ගන්නන්න මහන්සි ගත්තට හිත පිළිගන්නේ නැත්තම් ඒකෙම තේරුම් ගන්න ඕන ඒක අවිද්‍යාවේ බලවත්කම නිසා තමයි හිත පිළිගන්නේ නැත්තේ පින්වත්.
බලන්න එතකොට ආය ආය දුකේ හිත වෙලි වෙලි තියෙන එතකොට කුමක් නිසාද වෙන? අවිද්‍යාව නිසාමයි. එහෙනම් මේ ගින්දර හිත ඔස්සේ හැමතිස්සෙම ඇවිලි ඇවිලි යන්නේ කුමක් ප්‍රත්‍යෙන්ද? අවිද්‍යාව ප්‍රත්‍යෙන් පින්වත්නි. අවිද්‍යාව ප්‍රත්‍යෙන්. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකට මේ ඉපදීම දුකක් කියලා අවබෝධ නැතිකම, ජරාව දුකක් කියලා තමන්ගේ හිතේ අවබෝධ නැතිකම, මරණය දුකක් කියලා අවබෝධ නැතිකම, ශෝක පරිදේව දුක් දුම්නස් මේ දුකක් කියලා මේක ආර්ය සත්‍යයක් කියලා මේක සියලු දෙව් මිනිස් ලෝකයාටම සදාතනික දුකක් කියලා තමන්ගේ හිතේ අවබෝධයක් බවට පිහිටලා දියුණු වෙලා වැඩිලා නැත්නම් අවිද්‍යාව තමයි පින්වත් බලවත්. දුක්ඛේ අඥාන. දුක පිළිබඳ අනවබෝධය. ඒතර මේ දුක හටගන්නේ හිත ඇතුලේ තියෙන තෘෂ්ණාව නිසායි කියලා අපි සිහි කරනවා. අපි අහලා තියෙනවා. නමුත් ඒක සිහි කළාට හිත පිළිගන්නේ. ඇයි? ඒක අවබෝධයක් බවට හිත ඇතුලේ වැඩිලා නැහැ. අවිද්‍යාවේ බලවත්කම් පින්වත්නි. ඒතර තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් මේ දුක් හිතේ තියෙන දුක නිරුද්ධ වෙනවා කියලා හිත පිළි අරගෙන නැහැ. ඒක අවබෝධයක් බවට හිතපත් වෙලා නැහැ. දුක්ඛේ අඥාන, දුක්ඛ සමුදය අඥාන, දුක්ඛ නිරෝධේ අඥාන. දුක්ඛ නිරෝධගාමිනිය පටිපදාය අඥාන. ඒ වගේම හිත ඇතුලේ මේ තියෙන තෘෂ්ණාව, අවිද්‍යාව, සම්මාදිට්ඨිය වැඩෙනකොට නැති වෙනවා කියලා අවබෝධයක් ඇති වෙලා නැහැ. ඒ නිසා තමයි සම්මාදිට්ඨියේ වඩන්න හිත පිහිටන්නේ නැත්තේ. සම්මා සංකල්ප වඩන්න හිත පිහිටන්නේ නැත්තේ ඒක අවබෝධයක් බවට පත් වෙලා නැති නිසා පින්වත්. සම්මා වාචා වඩන්න, සම්මා කම්මන්තේ වඩන්න, සම්මා ආජීව වඩන්න, සම්මා වායාම වඩන්න, සම්මා සතිය වඩන්න, සම්මා සමාධිය වඩන්න තමන්ගේ හිත ඒකින් තෘෂ්ණාව දුරු වෙනවා කියලා පිළිගැනීමක් අවබෝධයක් නැත්තම් එතෙන්ට හිත යොමු වෙන්නේ නැහැ පින්වත්නි. ඒ දුක්ඛ නිරෝධගාමිනිය පටිපදා අඥාන. ඒ තමයි අවිද්‍යාවේ ස්වභාවය. ඒතර මේ අවිද්‍යාවේ නම් ස්වභාවය දැන් තේරුම් ගන්න. මේ අවිද්‍යාවේ ස්වභාවයත් එක්ක තමයි හිත ඇතුලේ අපි කායික වශයෙන් මානසිකයෙන් හටගන්න දැවිලි තැවිලි දුක් දුම්නස් පිච්චිලි මේ ඔක්කොම සංසිඳෙන්නේ නැතුව හිත ඇතුලේ දෝංකාර දෙමින් නැවත නැවත වැළඳ ගනිමින් හිතේ පවතින්නේ අවිජ්ජා ජාතුවේ තියෙන බලවත්කම් පින්වත්. ඒතර බුදුරජාණන් දේශනා කළා එක්තරා අවස්ථාවක මේ ආසව සමුදය අවිජ්ජා සමුදය. ඒතර මේ අපේ හිත ඇතුලේ නම් මේ අවිද්‍යාව නම් වූ ස්වභාවය රැඳිලා තියෙන්නේ පින්වත්නි ආශ්‍රව කියන ස්වභාවය ඊට වඩා බලවත් නිසා. ආශ්‍රව කියන ස්වභාවය ඊට වඩා බලවත්. ඒතර ආශ්‍රව කියන ස්වභාවය බලවත් නම් අර ආශ්‍රවයේ විසින් හැමතිස්සෙම මොකද වෙන්නේ? හිත ඇතුළට අර කියන කෙලෙස් උපද්දනවා හැමතිස්සෙම. ජරාවටපත් වෙනකොට ඒකෙන් හිත කලබල වෙලා වැටෙන්න මට්ටමටපත් කරවන්නේ ආශ්‍රව ඔස්සේ ඒක සිද්ධ වෙන්නේ. එතකොට බලන්න මේක සිද්ධ වෙන්නේ ආශ්‍රව වලින් කරන්නේ. ඒතර මේ ආශ්‍රව වල බලවත් බව තමයි අවිද්‍යාවට හේතු වෙලා තියෙන පින්වත්. එතකොට මේ අපි කාලයක් තිස්සේ නිසා මේ යෝනිසෝ මනසිකාරයක් පුරුදු කර ඉන්නකේ ප්‍රධාන අරමුණ තමයි. එතකොට මෙන්න මේ කියන විද්‍යා ඇස ඉපදවීම. අවිද්‍යාව දුරු කිරීම. එහෙනම් මේ බලන්න දැන් භාගතුන් දේශනා කළා. එතකොට මේ සියලු දුකක් මේ ලෝකේ යම්තාක් දුක් ඇද්දී සියලු දුක් හටගන්නේ කොමකින්ද එතකොට? අවිද්‍යාව නිසා. ඒතර මොනොත් තියෙන දුක් ජරාවටපත් වෙති දුකටපත් වෙනවා. ඒතර ඒක උපදින කොමක් නිසාද? අවිද්‍යාව නිසා. ලෙඩ වෙද්දි දුකටපත් වෙනවා, කඩා වැටෙනවා. ඒක උපදින කොමක් නිසාද? අවිද්‍යාව නිසා. අවිද්‍යාව කොහොමද එතන තියෙන්නේ? මේ ලෙඩවීම කියලා කියන්නේ මේ ලෝකේ සියලු දෙව් මිනිස් ලෝකයාටම ආරි සත්‍යයක් විදිහට පවතින සත්‍යයක් කියලා අවබෝධයක් නැතිකම තමයි කඩාගෙන වැටෙන හේතු වෙන්නේ. ඒ අවබෝධ නැතිකම අවිද්‍යාව. ඒතරේ කඩාගෙන වැටීමෙන් තමයි දුක උපදින්නේ එතකොට. ලෙඩ වෙනකොට මේ ලෙඩවීම කියලා කියන්නේ මේ දෙව් මිනිස් ලෝකයාටම සදාතනික ධර්මතාවයක් කියලා අවබෝධයක් නැතිකම අවිද්‍යාව. ඒකත් එක තමයි හිත කඩාගෙන වැටෙන්නේ දුකටපත් වෙන්නේ. දැන් බලන්න රහතන් වහන්සේලා කෙසේ වාසය කරන්නේ නැද්ද පින්වත්නි? එහෙනම් ආශ්චර්යයි. රහතන් වහන්සේලාගේ ජීවිතය අපිට හිතා ගන්න බෑ පින්වත්නි. ඒකට රහතන් වහන්සේලා මේ අවබෝධයේ ඉනි පෙත්තටම ඇවිල්ලා ඉන්නේ පින්වත්නි.
ඒ නිසා ඒ හිත්වල ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ශෝක, පරිදේව, දුක්, දුම්නස්, තැවිලි, පිච්චිලි, දැවිලි ඒ කිසි දෙයක් උපදින්නේ නැහැ පින්වත්නි. කුමක් නිසාද? ආරි සත්‍යයක් විදියට ඉපදීම දුකක් කියලා අවබෝධයක් තියෙනවා. ඉපදීම දුකක් කියලා අවබෝධය නැති කරන්නේ නැත්නම් ඒක කුමක්ද? අවිද්‍යාව. ජරාව දුකක් කියලා අවබෝධය නැත්නම් කුමක්ද? ඒක අවිද්‍යාව. ව්‍යාධි ආරි සත්‍යයක් විදියට ඒක දුකක් කියලා අවබෝධයක් නැත්නම් අවිද්‍යාව. ශෝකය දුකක් කියලා අවබෝධයක් නැත්නම් ඒක අවිද්‍යාව. පරිදේව හිතේ ඇතුණාට පස්සේ මේ ඒකට හේතුව එතකොට මොකද්ද? අවිද්‍යාව. මේක ආරි සත්‍යයක් කියලා අවබෝධයක් නැතිකම තමයි අවිද්‍යාව. ඒ විතරක් නෙමෙයි මේක හටගන්නේ තෘෂ්ණාව විසින් කියලා අවබෝධයක් නැතිකමත් අවිද්‍යාවට අයිති පින්වත්නි. ඒතර මේ සියලු දුක් උපද්දනම තෘෂ්ණාව සම්බන්ධ වෙලා. ඒතකොට අපි උන්දන් ප්‍රිය කෙනෙක් එක්ක අපි කාලයක් ඉන්නවා. ඒ ප්‍රිය කෙනෙක් එක්ක අපි කාලයක් ඉන්නකොට අපේ හිත අපි දන්නේ නැහැ තණ්හාවෙන් උපාදාන වෙනවා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය පින්වත්නි. ඒතර ප්‍රිය කෙනා වෙන් වෙනකොට මොකද වෙන්නේ? අන්න අපේ හිත ගින්දරටපත් වෙනවා. ෂෝක් කරනවා. තෘෂ්ණාවෙන් තමයි එතකොට ඒක උපද්දලා දුන්නේ. හැබැයි ඒක හිත ඇතුලේ නැවත නැවත ඒක ඉස්සරහට ගෙනියන්නේ කුමක් එක්කද? මේ තෘෂ්ණාවෙන් මේ දුක හට ගන්නවා කියලා අවබෝධයක් නැතිකම. ආරි ශ්‍රාවකයා කියන භූමිය හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ ආරි භූමියේ ස්වභාවය තමයි දවසක් ඔබට මතක ඇති විශාකා මහෝපාසිකාව තමන්ගේ ප්‍රියමනාප මිනිපිරියක් නැති වෙලා සර්වඥයන් වහන්සේ ගාවට ආවා. මේ කිස්ට් වැටිය තෙමාගෙන ආවේ. ඒතර බුදුරජාණන් වහන්සේ ගාවට ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙයාගෙන් උපක්‍රමශීලීව මෙයාගේ ප්‍රඥා ඇස උපදවන්න දැන් තියෙන ඇසම තමයි උපද්දන්නේ. වැහිලා තියෙන්නේ දැන්. දැන් බලන්න මේ උපද්දවමු ඇස වැහිලා. සෝතාපන්න ශ්‍රාවකයෙක් මේ දැන්. එහෙම වෙන්න පුළුවන් එතකොට. ඒ ආශ්‍රවයේ විසින් වහන්නේ පින්වත්නි අවිද්‍යාවට හිත බර කරන්නේ ආශ්‍රවයේ විසින්. දැන් ආශ්‍රවයෙන් යට වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ විසාක ගහන විසාකාව මේ සවැත් නුවර යම්තාක් මිනිස්සු ඇද්දේ සියල්ල ඔබේ මුණුපුරු මිනිපිරි වෙනකොට කැමද කියලා වනේ ස්වාමීනි මම කොච්චර ආසද කියලා ඇහුවා. ඉතින් විසාකාව මේ දවසකට මේ සවැත් නුවර කී දෙනෙක් වගේ මැරෙනවද ස්වාමීනි? 10 දෙනෙක්. සමහර දවසට 9 දෙනෙක්, සමහර දවසට 7 දෙනෙක්, සමහර දවසට 5 දෙනෙක්, සමහර දවසට එක්කෙනෙක් නම් මැරෙනවම ඇහුවා. ඉතින් විසාකාව එතකොට මේ මැරෙන්නේ ඔබේ මුණුපුරෙක් හරි මිනිපිරියෙක්. එතකොට ඔබට හැමදාම අඬ ඉන්නේ. අම්මෝ ස්වාමීනි ඇත්ත නේන්නම්. අනේ ස්වාමීනි හිම ඕනේ කිව්වා. ටග්ගල සීපීටියා. ආශ්‍රවයෙන් හිත නිදහස් වුණා, විද්‍යාස පහළ වුණා, ශෝක නැති වෙලා ගියා. ඒතර ආශ්‍රවයෙන් යට කර තියන්නේ පින්වත්නි විද්‍යාස පහළ වෙනකම් විතරයි. විද්‍යාස පහළ වෙච්ච ගමන්ම ආශ්‍රය සංසිඳලා යනවා පින්වත්නි. ඒකයි මේ දුක නම් වූ ආරි සත්‍ය පිළිබඳ වැටහීම ඇතිවීමට ප්‍රඥාව කියලා කියන මේ ප්‍රඥාවත් එක්ක අනාසවා කියන ස්වභාවය හිතේ ඇති වෙනවා. ආශ්‍රව නැති සම්මාදිට්ඨිය පුදුනා කියලා කියන්නේ ඒකට. මේක හරි පුදුම ස්වභාවයක් පින්වත්නි. ඊළඟට බුදුරජාණන් දේශනා කළා එතකොට මේ අවිද්‍යාව දුරු කරන්න තියෙන්නේ කොහොමද පින්වත්නි? මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් තමයි දුරු කරන්න තියෙන්නේ. එතකොට සම්මා දිට්ඨිය වැඩෙනකොට දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ දුකේ හට ගැනීම පිළිබඳ නැතිවීම පිළිබඳ මාර්ගයේ පිළිබඳ අවබෝධය ඇති වෙන්න අවිද්‍යාව තමන්ගේ ජීවිතෙන් ටික ටික දුර වෙලා යනවා. අවිද්‍යාව ඉතිරු නැතුව නිරුද්ධ දැන් ওই විදිහට හැමතිස්සෙම සම්මා දිට්ඨිය හිත පිහිටවනවා නම් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අපි හැමතිස්සෙම සිහි කරන්න පුරුදු වෙනකොට මොකද වෙන්නේ? අපේ හිතේ අවිද්‍යාව කැරකෙන ස්වභාවය ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව හිතේ läග ගන්න ස්වභාවය, පිහිටන ස්වභාවය, කැරකෙන ස්වභාවය ටික ටික දුර වෙනකොට චතුරාර්ය සත්‍ය සිහි කර අන්නතර මොකද වෙන්නේ? අපේ හිතේ ටික ටික අවිද්‍යාවට නොයල්ම ඇති වෙන්න පටන් ගන්නවා. විද්‍යාවේ හිත පිහිටවන්න කැමැත්ත ඇති වෙන්න පටන් ගන්නවා. ඒකට තමයි කියලා කියන්නේ
අශේෂ විරාග නිරෝධා. අවිද්‍යා යත්වේව අශේෂ විරාග නිරෝධා. ඒතර මොකද මේ වැඩෙනකොට පින්වත්නි? අපේ හිතේ ටික අවිද්‍යාවට තියෙන දැන් අපි විද්‍යාවේ ඉන්නකොට තියෙන සැනසෙල්ලයි අවිද්‍යාවේ ඉන්නකොට පීඩාකාරී බවයි තේරුම් ගන්න ඒ හැමතිස්සෙම හිත පවත්තන්න හදන කුමක්ද? විද්‍යාව තුළ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධ තුළ හිත පිහිටවගෙන ඉන්න හැමතිස්සෙම මහන්සි ගන්නවා. කුමක්ද? ඒකේ තියෙන ආස්වාදය තේරුම් ගත්තොත්. ඒකේ තියෙන සැනසිලිදායක බව දුක් නැති බව තේරුම් ගත්තොත් ඒක හිත පිහිටවන මහන්සි ගන්නවා. ඒතර මහන්සි ගන්නකොට නැවත හිත ඒකට ගන්නවා. චතුරාර්ය සත්‍යෙම සිහි කර එයා ඉන්න මහන්සි ගන්නවා. ඉන්නකොට මොකද වෙන්නේ? අවිද්‍යාව හිතේ බල පැවැත්වෙන ගතිය ටික අඩු වෙලා යනවා. අවිද්‍යාව ටික අඩු වෙලා යනකොට ඒකට තියෙන ඇල්මත් මොකද වෙන්නේ? ඒකත් නැති වෙලා යනවා. නැති වෙලා යද්දී අවිද්‍යාව යත්වේව අශේෂ විරාග නිරෝධා. ඉතිරි නැතුවම නොයල්මින් ටික නිරුද්ධ වෙලා යනකොට යද්දී මොකද වෙන්නේ? අන්න සියලු දුක් නැති වෙලා යන පටන් ගන්න. එතකොට තමයි පින්වත්නි. නැත්තම් මේ දුක හැමතිස්සෙම හිත ඇතුලේ වෙලා ගනිමින් පවතින්නේ පින්වත්නි. දුක කියන ස්වභාවය හිත ඇතුලේ හැමතිස්සෙම වෙලා ගනිමින් පවතින්නේ. එතකොට බුදුරජාණන් දේශනා කළා පින්වත්නි මේ පරිවිමර්ශන කියන සූත්‍රය බොහොම ලස්සන කාරණාවක්. අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරුෂ පුද්ගලෝ පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති. ඊතර මේ දැන් අවිද්‍යාවෙන් යට වෙච්ච ස්කිනා තමයි එතකොට සංස්කාර රැස් කරනකොට මොකද වෙන්නේ? ඒකත් එක්ක විඥානි සකස් වීම සිද්ධ වෙන්නේ. යම් සංස්කාරයක් රැස් කරයිද ඒ රැස් කරන සංස්කාරයට විඥානි පැලවෙනවා පින්වත්නි. හරි පුදුමයි ඒක. ඊ කල්පනා කරලා බලන්න පින්වත්නි බුද්ධ නේත්‍රයේ පුදුම ආශ්චර්යයි. පුදුම ආශ්චර්යයි. බුද්ධ නේත්‍රයට මේ මනසත් තුළ සිදුවෙන මේ ක්‍රියාදාමي දැකලා පින්වත්නි දෙව් මිනිස් ලෝකයාට කියලා දෙන ලස්සන වචන පාවිච්චි කරන පුදුම ආශ්චර්යයි නේ පින්වත්නි. පුදුම ආශ්චර්යයි නේ. ඉපදීම දුකක් කියලා අවබෝධයක් මනසේ පිහිටල නැත්නම් ඒකට වචනයක් දෙනවා අවිද්‍යාව කියලා. ජරා ව්‍යාධි මරණ දුකක් කියලා හිතේ අවබෝධයක් නැතිකමට ඒකට දෙන වචනය ඒ ස්වභාවය මනසක තියෙනවා. ඒ මනසක තියෙන ස්වභාවය දෙවි මිනිස් ලෝකයට කියලා දෙන වචනයක් පාවිච්චි කරන කොහොමද? අවිද්‍යාව. ඒක ලස්සන විස්තර කරන දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. හරි ආශ්චර්යයිනේ. එතන මේ අනවබෝධ තුල පවතිනකොට හිතේ දුක ගලනවා කියලා සරුවචනිතින් දකිනවා. ඒ වගේ මේ යුගල සිහි කරනකොට මේවා දුර වෙලා යනවා කියලා සරුවචනිතින් දකිනවා. අවිජ්ජා යත්වේව අශේෂ විරාග නිරෝධා. මොකද වෙන්නේ? සියලු දුක් නිරුද්ධ වෙලා යනවා කියනවා. අවිද්‍යාව කියන ස්වභාවය හිත ඇතුලේ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනකොට මොකද වෙන්නේ? දුක හට ගන්න ස්වභාවය හිත ඇතුලේ නැති වෙලා යනවා කියලා බුදුරජාණන් වහන්සේ දැකලා දේශනා කරන ආශ්චර්යය පින්වත්. එතකම් මේ දෙව් මිනිස් ලෝකයාගේ ජීවිතවලට හරිය පුදුමයි පින්වත්නි. එතකොට මේ දුක නැති කරන්න කියලා කොච්චර දේවල් මේ සත්වයා අනුගමනය කර ප්‍රමාද වෙවි කටයුතු කරනවද පින්වත්නි? පුදුමයි ඒක. හැමතිස්සෙම විවිධ දෘෂ්ටි වල ඇලෙනවා, විවිධ මතවාද වල ඇලෙනවා, විවිධ ආගම් වල ඇලෙනවා. සත්‍යයට ඉන්නේ නෑ පින්වත්නි. සත්‍යයට ඉන්නේ. ඒ නිසා පින්වත්නි මේ දහම් පරයයක් ඔබ නිතර හිතේ පවත්වන්න විශාල උත්සාහයක යෙදෙන්න පින්වත්නි. මේ දහම් මනසිකාරයක් සසරි පුරුද්දක් විදිහට සකස් වෙලා තියෙනව නම් තමන්ගේ හිතවල හටගන්න ශෝක හුල් පින්වත්නි වේගෙන් ගලවන්න තමන්ට ඒක අනුග්‍රහ කරනවා. තමන්ගේ හිතේ හටගන්න ශෝක හුල් ගලවන්නේ මෙන්න මෙහෙමයි පින්වත්නි. අපි කාලයක් තිස්සේ පුරුදු කරන දහම් මනසිකාරයක. ඒකට බොහොම ලස්සන සුන්දර කරුණක් තියෙනවා. ඔබ මිනිස්සලා අහලා ඇති පින්වත්නි ශෝක සල්හරණ කියලා සූත්‍රයක් තියෙනවා. පින්වත්නි මේ ආයි කාලේ මේ
නාරද කියන ස්වාමීන් වහන්සේ පාටලිපුත්‍ර නගරේ කුක්කුටාරාමේ තමයි වැඩ වාසය කළේ. මුණ්ඩරාජ රජතුමාගේ ප්‍රියමනාප පින්වත්නි බිරිඳ භද්‍රා දේවිය කලුරිය කළා. එතකොට තමාට මේ ප්‍රියමනාප වූ භද්‍රා දේවිය කලුරිය කිරීම නිසා මොකද පින්වත්නි හරි පුදුමයි නාන්නෙත් නෑ. එච්චර එයාගේ හිත මොකද වුනේ? අර ශෝකයෙන් යට වුණා පින්වත්නි. එයාට සිහිය එලව ගන්න බැරි වුණා. සිහිය කොච්චර එලව ගන්න බැරි වුණා කියන්නේ නාන්නේ නෑ, සුවඳ විලවුන් ගල්ලන්නේ නෑ, ආහාර අනුභව කරන්නේ නෑ, කර්මාන්ත කටයුතු ලියෙන්නේ නෑ. රෑදවල් දෙකේ භද්‍රා දේවියගේ මුත ශරීරයේ කෙරෙහි බෙහෙවින් මුසපත් වෙලා වාසය කරනවා. එතකොට මොකද වුනේ? මුණ්ඩරාජ රජතුමාගේ මේ පියක කියන භාණ්ඩාගාරික ඇමතුවා. අමතල කියන එසේ වීනම් ප්‍රියක භද්‍රා දේවියගේ ශරීරයේ මේ ලෝහමය තෙල් දෙනක දාලා පියනකින් වහලා මේ යම් අයුරකින් අපි බොහෝ කල භද්‍රා දේවියගේ ශරීරය බලනවා තෙල් තියන්න කිව්වා. එසේ දේවියන් වහන්සේක දැන් පියක භාණ්ඩාගාරික ඇමතුමත් මේ කිව්ව විදිහට කළා පින්වත්නි. දැන් මේ දේහයක් ගේ ඇසුර තියාගෙන බල ඉන්නවා. අර දේහේ චුට්ටක් බලනකොට තමයි හිතේ සැනසෙල්ලක් එන්නේ. එච්චරට හිතා ගන්න බෑ පින්වත්නි ඒක. හිතා ගන්න බෑ. අන්තිමට දැන් බැලුවා මේ පියක ඇමතුමාට හරි දුක හිතුණා මේ රජතුමා ගැන. ඉතින් ඊට පස්සේ මේ පියක ඇමතුමාට ආරංචි වුණා මේ නාරද කියන ස්වාමීන් වහන්සේ පාටලිපුත්‍රයේ කුක්කුටාරාමේ වැඩ වාසය කරනවා කියලා. නාරදයන් වහන්සේ ගැන විශේෂ කල්යාණ කීර්ති ග්‍රාවයක පැතිරලා තිබෙන කුමක්ද? මේ ස්තවිරයන් වහන්සේ නම නුවණැති, වික්තයි, ප්‍රශස්ත බුද්ධියෙන් යුක්තයි, බහුශ්‍රතයි, විචිත්‍ර ධර්ම කතිකයි, කල්යාණ පටිභාණයකින් යුක්තයි, වයෝවෘද්ධය, රහතන් වහන්සේ නමක් කියලා. ඒ නිසා අපි එහෙනම් මුණ්ඩරාජතුමාටත් එහෙනම් මේ රහතන් වහන්සේ මුණ ගැස්සන්න ඕන කියලා කල්පනාවක් ඇති වුණා. සත්පුරුෂ පින්වත්නි. ඕන බලන්න දැන් ගින්නේ හිටපු කෙනාට වෙන වැඩේ පින්වත්. ධර්ම දානි ආශ්චර්යයි. බලන්න පුළුවන් ලස්සන තැන. ඔබ දන්නේ නැහැ දැන් මේ ඔබේ වන පද අහලා කී දෙනෙක් ගිනි නිවා ගන්නවද දන්නේ නැහැ පින්වත්. ඊට පස්සේ මේ රජතුමාට ගිහිල්ලා මේ කාරණේ කිව්වා. එසේ වෙනම් ප්‍රිය මිත්‍ර ප්‍රියක එන නාරදයන් වහන්සේ දැනුවත් කරන්න කිව්වා. මේ මගේ විජිතේ ඉතින් ශ්‍රමණේක ඉඳිදී දැනුවත් නොකර යන්නේ හොඳ නෑනේ. එසේ කියලා ඊට පස්සේ මොකද වුනේ? නාරදයන් වහන්සේට දැනුවත් කළා. එතකොට මේ දැනුවත් කරාට පස්සේ නාරදයන් වහන්සේ කිව්වා එහෙනම් දහම් කතාවක් පවත්වන්න එහෙනම් ඉතින් එක් කරගෙන ඉන්න කිව්වා. ඊට පස්සේ මොකද වුනේ? දේව රජතුමාට මේ කාරණේ කිව්වට පස්සේ රජතුමාත් කැමති වුණා පින්වත්නි. ඊර මුණ්ඩරාජ රජතුමා දැන් මේ කට්ටියත් එකතු කරගෙන ආවා නාරද මහරහතන් වහන්සේ හොයාගෙන. නාරදයන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා පැත්තකින් වාඩි වුණාට පස්සේ හැබැයි ඒ ගුණේ තිබ්බ පින්වත්නි. අපේ සමහර අය අඬා වැටෙන අයට ඒ ගුණෙත් නැහැනේ පින්වත්නි. මේ ශෝක හුලක නැති කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. අපි පොඩ්ඩක් බණපදයක් අහමුද කියලා ඇහුවට පස්සේ බොහෝ අයගේ වෙන්නේ ඒ හිත පිහිටන්නේ නැහැනේ පින්වත්නි. ඒ හිත පිහිටන්නේ නැහැනේ. අර ශෝකින්ම යට වෙලා එක වසබනවා. එක්ක සියදිවි අවේදම් ක්‍රමයකින් සියදිවි හානි කරගන්නවා. නැද්ද බලන්න? ඒකයි වෙන්නේ. සමහරවිට ඔබේ හිත ධර්මයට නිවන්න පුළුවනි. ඔබ උනන්දු වෙන්නේ. ඊට පස්සේ හරි ආශ්චර්ය සුන්දර දහම් පරයය සිහිපත් කළ දුන්නා. උන බලන්න පින්වත්නි දැන් මේ අවිද්‍යාවේ ගිලිලා ඉන්න හිතේ ශෝකයෙන් යට වෙලා තියෙන ජීවිතය තුළට බලන්න මේ ධර්ම ශ්‍රවණය කොච්චර රැකවරණයක් ගෙනත් දුන්නද කියලා පින්වත්නි. ශෝකයෙන් ගිලුණු උදවියට මේ බණපදේ හරි සොඳුරුයි පින්වත්නි. ශෝකයෙන් ගිලිච්ච අයට මේ බණපදේ හරිම සොඳුරුයි. ප්‍රඥා ලෝකේ උපද්දනවා අවිද්‍යාව කඩමාළු ඉරා දාලා දානෙම සැනි. ඊට පස්සේ රහතන් වහන්සේ ආන මහරජාණනි ලෝකේ ශ්‍රමණයෙකු විසින් වේවා බ්‍රාහ්මණයෙකු විසින් වේවා දෙවියෙකු විසින් වේවා මාරයෙකු විසින් වේවා බ්‍රහ්මයෙකු විසින් වේවා වෙනත් කිසිවෙකු විසින් වේවා ලැබිය නොහැකි මේ කරුණු පහක් තියෙනවා කියන. ලබන්න බැරි කරුණු කීයක් තියෙද? ලබන්න බැරි කරුණු පහක් තියෙනවා කිව්වා.
ජරා ජීර්ණ වන ස්වභාවයට පත් වෙන දෙය ජරා ජීර්ණ බවට පත් නොවේවා කියලා මේ ලෝකේ කිසි ශ්‍රමණේකට, බ්‍රාහ්මණේකට, දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට වෙනත් කිසි කෙනෙකුට රජතුමනි ලබන්න බෑ කිව්වා. රජතුමා කිව්ව ගමන් රජතුමාට ඇස් උඩ ගියේ ඒ වෙලාවේ තමයි පින්වත්. ඇත්ත නේනම් මේක. මේ ජරා ජීර්ණ වීම කියන එක ජරා ජීර්ණ බවට පත් නොවේවා කියන එක දෙවියෙකුට ලබන්නත් බෑ. ශ්‍රමණයෙකුට ලබන්නත් බෑ. කිසිම කෙනෙකුට ලබන්න බෑනේ. ඒකනේ ඇත්ත කාරණේ කියලා බලන්න මේ කිව්ව මානසිකාර හිතේ දෝංකාර දෙන්න ගත්තා. ඒ දෝංකාරයේ ආශ්චර්යය බලන්න පින්වත් ඊළඟට. ඊළඟ දේශනා කරනවා රජතුමනි මේකත් කල්පනා කරන්න කිව්වා. රෝග වැළඳෙන ස්වභාවයට අයත් දෙය රෝගී බවට පත් නොවේවා කියලා මේ ලෝකෙ කිසි ශ්‍රමණයෙකුට ලබන්න බෑ කිව්වා. කිසි බ්‍රාහ්මණයෙකුට, කිසි දෙවියෙකුට, කිසිම මාරයෙකුට, බඹෙකුට, කිසි කෙනෙකුට මේ රෝග වැළඳෙන ස්වභාවයෙන් ඉඳගෙන රෝගී බවට පත් නොවේවා කියලා ලබන්න පුළුවන්ද කියලා ඇහුවා. රජතුමා කල්පනා කරලා බැලුවා පින්වත්නි. ඇත්ත නේද? මේ කය ලෙඩ නොවේවා කියලා කාටද ලබන්න පුළුවන්? ඊළඟ දේශනා කළ රජතුමනි මරණ ස්වභාවයට අයත් දේ මරණයට පත් නොවේවා කියලා මේ ලෝකේ ශ්‍රමණේකට, කිසි බ්‍රාහ්මණේකට, කිසි ශ්‍රමණේකට, කිසි දෙවියෙකුට, මාරයෙකුට, කිසි කෙනෙකුට ලබන්න බෑනේ රජතුමනි කිව්වා. රජතුමා කල්පනා කළා ඇත්ත නේද? මේ මරණය කියන එක මටත් තුරුමයි. අතීතයේ මිනිසුන්ටත් තුරුම වුණා. සෑම ශ්‍රමණේක්ම මැරෙනවා, බ්‍රාහ්මණයෙක් මැරෙනවා. ඉතින් වර්තමාන ඉන්න සියලු දෙනා මැරෙනවා. එහෙනම් මගේ භද්‍රා දේවිය නොමැරී තියේවියේ කල්පනා වුණා පින්වත්නි. ඊළඟට අහනවා රජතුමනි ගෙවී යන ස්වභාවයට අයත් දෙය ගෙවී නොයාවා කියලා. කියන්නේ සාමාන්‍ය මේ ඕනම දෙයක ස්වභාවයෙන් ටික ටික ෂේ වෙලා යනවනේ පින්වත්නි. ඒ ෂේ වෙලා යන දේවල් අතරින් ගත්තට පස්සේ මේ අසවල් දේ ෂේ නොවේවා කියලා මොනවද ලබන්න පුළුවන් පින්වත්නි මේ ලෝකේ. මේ ලෝකෙ දිහා හොඳට බලනකොට පේනවා ෂේ නොවන ස්වභාවයෙන් පවත්වන්න පුළුවන් කිසි දෙයක් මේ ලෝකෙ නැහැ. එහෙම දෙයක් කිසි ශ්‍රමණයෙකුට ලබන්නත් බෑ, කිසි බ්‍රාහ්මණයෙකුට ලබන්නත් බෑ, කිසි දෙවියෙකුට, කිසි මාරයෙකුට ලබන්න බෑ පින්වත්නි. රජතුමත් කල්පනා කළා. ඊළඟට නැසෙන ස්වභාවයට අයත් දේ නොනැසේවා කියලා රජතුමනි මේ ලෝකෙ කිසි ශ්‍රමණයෙකුට වේවා, බ්‍රාහ්මණයෙකුට වේවා, දෙවියෙකුට වේවා, මාරයෙකුට වේවා, බ්‍රහ්මයෙකුට වේවා කිසි කෙනෙකුට ලබන්න බෑ රජතුමනි කිව්වා. රජතුමා හොඳට කල්පනා කළා. හිත දැහැන්ගත කරගෙන. ඒකට නම් දක්ෂ වුණා පින්වත්නි ආශ්චර්යයි. අද ගොඩාක් තියෙන මේ සංයමය නෑ මිනිස්සුන්ට. අන්න එකයි ප්‍රශ්නේ තියෙන පින්වත්නි. බණපද අහගෙන සංයමයෙන් යුතුව ඒක හිතට හිමින් තාලේ පණිවිඩේ වැදෙන විදියට යන විදියට කන් දෙක තියාගෙන කය තියාගෙන අද ඉන්න බෑ. ඒකයි මේ හිත නිවෙන්නේ නැත්තේ පින්වත්නි. කොච්චර වාඩිලා හිටියත් හිත අවිද්‍යාව අඳුරේම පවතිනවා පින්වත්නි. ඊළඟ රජතුමාන මහරජාණන් අසෘතවත් පුතඥයා හට ජරා ජීර්ණ වෙන ස්වභාව යුද්ධය ජරා ජීර්ණ වන්නේය. හිතෙම ජරා ජීර්ණ වෙන ස්වභාව යුද්ධය ජරා ජීර්ණ වෙන කල්ලි මෙහෙම නුවණින් සිහි කරන්නේ නැහැ කියන උන් අසෘතවත් පුතඥී ස්වභාවය. මොකද්ද? ජරා ජීර්ණ වන ස්වභාව යුතු දෙය ජරා ජීර්ණ වී යාම මාහට පමණක් වෙන දෙයක් නොවේ කියලා සිහි කරන්නේ නැහැ කියනවා. යම්තාක් සත්‍ය උපදිනවද චුත වෙනවද ඒ සියලු සත්‍යෝ ජරාවට පත් වෙනව නොවේද? ජරා ජීර්ණ වෙන දේ ජරා ජීර්ණ වෙන කල්ලි මම ශෝක කරනවා නම්, වෙහෙසටපත් වෙනවා නම්, හඬා වැළපෙනවා නම්, ලයි අත් ගහ ගන්නවා නම්, මුලාවටපත් වෙනවා නම් මට ආහාර පිරිය නැති වෙලා යනවා. කය විරූපී වෙලා යනවා. වැඩ කටයුතු අඩාල වෙලා යනවා. සතුරු සතුටු වෙනවා. මිතුරු දුක් වෙනවා. මෙසේ නොසිතන මේ කෙනා මොකද වෙන්නේ? ජරා ජීර්ණටපත් වෙන දේ ජරා ජීර්ණ කල්ලි ශෝක කරයි කියනවා. එහෙනම් මේ ශෝක කරන්න හේතුව කොහොමද? ජරා ජීර්ණ වීමේ ආදීනව මේ සත්‍ය කාරණේ සිහි කරන්නේ නැතිවීම එකක්. ඒ ඉදිරියේ ශෝක කරන්න ගියොත් එහෙම Tamanට වෙන හානිය සිහි කරන්නේ නැති එක අනිත් එක පින්වත්. ඊළඟ බුදුරජාණන් දේශනා කරන මේ වගේ මහරජාණනි අසෘතව පුතඥය රෝගී වෙනකොට ඒ වගේ මැරෙනකොට
යම් යම් දේවල් ගෙවිලා යනකොට නැසෙනකොට එයා නුවණින් කල්පනා කරන්නේ නැහැ කියනවා. මේ ගෙවිලා යන ස්වභාවය, නැසිලා යන ස්වභාවය, මැරිලා යන ස්වභාවය, දිරලා යන ස්වභාවය මට විතරක් උරුම කාරණා නෙවෙයි. මේක සියලු ලෝක සත්‍යයන්ට අයිති පොදු ධර්මතාවයක්. ඉතින් මේ ඉදිරියේදී ශෝක කරායි කියලා කලන්තේ වුණා කියලා වැඩක් නෑ නිවද කියලා හිතන්නේ නෑ කියනවා. එහෙම කරනකොට මගේ සතුරු hina වෙනවා, මිතුරු දුක් වෙනවා, මාව විරූපී වෙලා යනවා, මම මුලාවටපත් වෙනව නිව. මම මේ ශෝක කර කර ඉන්නේ තේරුම් නැහැ කියලා පුතඥ කෙනා කල්පනා කරන්නේ නැහැ කියනවා. එතකොට මොකද වෙන්නේ? කල්පනා කරන්නේ නැති නිසා ආදීනව. හිතේ ශෝකෙ ගැලවෙන්නේ නැහැ කියනවා. ජරා විදිරියේදී, ව්‍යාධි ඉදිරියේදී, මරණ ඉදිරියේදී, නැසෙද්දි, වෙනසෙද්දි, ඡය වෙද්දි ශෝකේ නම් කිසි අඩුවක් නැහැ කියනවා පින්වත්. එහෙනම් ශෝකයක් බරිත වෙච්ච හිතවල ඒ වගේ කිසි අඩුවක් නැතුව මේ ජීවත් වෙන්නේ මෙන්න මේ වගේ මේ මානසිකත්වයක ඉන්න කට්ටිය පින්වත්. ඒ කට්ටිය හැරවන්න ලේසි නෑ පින්වත්. ඒ නිසා මේව නිකන් අපි පොහේ හිටියා කියලා මේ ධර්මය අවබෝධ වෙන්නේ නෑ පින්වත්. නිකන් ඔහේ හිටියා කියලා. විශාල වශයෙන් ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් යෙදෙන්න ඕන. ඊළඟ දේශනා කළ මහරජාණන් සුතවත් ආරි ශ්‍රාවකයාට දැන් ජරා ජීර්ණ වන ස්වභාවය දෙය ජරා ජීර්ණ වෙනවා කියලා හිතෙම ජරා ජීර්ණ වන ස්වභාවය දෙය ජරා ජීර්ණ වන කල්ලි මෙලෙස නුවණින් සිහි කරයි කියන. කොහොමද සිහි කරන්නේ? මේ ජරා ජීර්ණත්වයට පත්වීම කියන එක මට විතරක් උරුම කාරණාවක් නෙවෙයි. මේ ලෝකේ යම් සත්‍යයක උපදිනවද? චුත වෙනවද? යම් තැනක උපදිනවද? සියලු සත්‍යයන්ට ජරා ජීර්ණ වීම උරුමයි. සියලු සත්‍යයන්ට උරුමයි. එතකොට ලෙඩවීම සියලු සත්‍යයන්ට උරුමයි. මරණයටපත් වීම සියලු සත්‍යයන්ට උරුමයි. ශෝක කියන ඒවා එතකොට පින්වත්නි සියලු සත්‍යයන්ට උරුමයි. පරිදේව කියන ඒවා සියලු සත්‍යයන්ට උරුමයි. මේ විදිහට සරල විදිහට සිහි කර කර ඉන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අවිද්‍යාව දුරු වෙලා යනවා. අවිද්‍යාව දුරු වෙලා යනවා. ඊළඟ දේශනා කළා මම දැන් මේ ගැන හිත හිතා ශෝක කළා කියලා මම බෙහෙතටපත් වෙනවා නම්, හඬා වැටෙනවා නම්, ලයයත් ගසා ගන්නවා නම්, මුලාවටපත් වෙනවා නම්, ආහාර පිරිය නැති වෙනවා නම්, කය විරූපී වෙලා යනවා. වැඩ කටයුතු ඔක්කොම අඩා වෙලා යනවා. සතුරු මොකද වෙන්නේ? සතුටු වෙනවා. මිතුරු දුකටපත් වෙනවා මම අඬා ඉන්න ගියොත් එහෙම. මෙහිම හිතනකොට මොකද වෙන්නේ? ජරා ජීර්ණ වෙද්දී එයාගේ හිත ශෝක කරන්නේ නැහැ කියනවා. එහෙනම් ජරා ජීර්ණ වෙද්දී ශෝක නොකරන හිතක් හැදෙන්නේ මේ ක්‍රමයට පින්වත්. කොහොමද? එයා ජරා ජීර්ණ වීමේ යථා ස්වභාවය සිහි කරන්න ඕන. මොකද යථා ස්වභාවය? මේ සියලු ලෝක සත්‍යයට මේ ජරා ජීර්ණ වීම අයිති. ලෙඩවීම අයිති. මරණය අයිති. ශෝක අයිති. පරිදේව අයිති. ප්‍රියයන්ගෙන් වෙන්වීම අයිති. අප්‍රියයන් සමග එකතු වීම අයිති. මේව නොලබන කෙනෙක් මේ ලෝකේ නැත. ඒ නිසා මේ දේවල් ඉදිරියේ මං ඇඬුවොත්, වැළපුණොත්, ශෝක කළොත් ඒක මං කලන්ත වෙයි. කය විරූපී වෙයි. ආහාර පිරිය නැති වෙලා යයි. ඒතර මේ දිනදා කරන කටයුතු ටික අඩාල වෙයි. ඒතර මොකද වෙන්නේ? සතුරු බලන් ඉඳලා hina වෙනවා. මිතුරු දුකටපත් වෙනවා. ඔහොම හිතනකොට ඒ දේවල් ඉදිරියේ මොකද වෙන්නේ? සිත ශෝක කරන්නේ. හිත හඬා වැටෙන්නේ. හිත කඩම් වැටෙන්නේ නැහැ කියනවා. හිත දුකටපත් වෙන්නේ නැහැ කියනවා. පින්වත්නි කොච්චර සුන්දර විශ්මිත දහමක්ද පින්වත්නි. දැන් බලන්න පටන් ගත්තේ කොතනින්ද අපි දැන් අර ද්වේතානුපස්සනාවේ සුඳුරු ධම්මනිසිකාරය විග්‍රහ කරන තමයි අපි ගත්තේ මේ අවිද්‍යාව නම් වූ ස්වභාවයේ දුරු වෙද්දී අපේ ශෝකහුල් ගැලවෙන විදිය පැහැදිලි කරන්න තමයි මම මේ දේශනා කරුණ ඔබට සිහිපත් කරන්න කටයුතු කළේ. එතකොට දේශනා කළා ඊළඟට මේ දේශනාවේ අන්තිමට තියෙනවා පින්වත්නි හරිය ආශ්චර්යයි. ඊට පස්සේ රහතන් වහන්සේ දේශනා කරනවා මේ විදියට මහරජාණනි ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයා ශෝක නැමැති විෂ සහිත හුලෙන් අශෘතව පුතඥය පීඩාවට පත් කරයි නම්
ඒ විස සහිත ශෝක හුල උදුරා දමන කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ශෝක රහිත වෙනවා කියනවා. හුල බැහැර කරන ලද්දේ කියනවා. ආරි ශ්‍රාවකතමී තමාගේ ජීවිතේ පිරිනිවන්ට ගෙනියනවා කියනවා. මහරජාණන් ලෝකේ ශ්‍රමණේක් විසින් වේවා, බ්‍රාහ්මණේක් විසින් වේවා, දෙවියෙක් විසින් වේවා, මාරයෙක් විසින් වේවා, බ්‍රහ්මයෙක් විසින් වේවා, වෙන කිසිවෙකු විසින් වේවා මේවා මේ කරුණ පහන් ලබන්න බෑ කියන කොහොමද? ජරාවට පත් වෙන දේ ජරාවට පත් නොවේවා කියලා ලබන්න බෑ කියනවා. ලෙඩ වෙන දේ ලෙඩ නොවේවා කියලා ලබන්න බෑ කියනවා. මැරෙන දේ නොමැරේවා කියලා ලබන්න බෑ කියනවා. ෂය වෙන දේ ෂය නොවේවා කියලා ලබන්න බෑ කියනවා. වෙනසෙන දේ නොනැසේවා කියලා ලබන්න බෑ කියනවා පින්වත්නි. ලබන්න බෑ ඒවා. භාගතුන් වහන්සේ ලස්සන ගාථා කීප මේතර රහතන් වහන්සේ ලස්සන ගාථා කීපයක් දේශනා කරන ශෝක කිරීමෙන් හඬා වැළපීමෙන් සල්ප වූ යහපතක් නොලැබෙන්නේ. ශෝක කරන්නා වූ දුක්ඛිත වූ පුද්ගලයා දැක සතුරෝ සන්තෝෂයටපත් වෙනවා කියනවා. යම් කලක අර්ථ විනිශ්චය දක්ෂ වූ නුවණැති ආර්ය ශ්‍රාවකයා උපද්‍රවය මැද නොවැටි සිටී කියනවා. ඔහු සතුරෝ නොවෙනස් වූ පැරණි මුහුණම දැක සතුරෝ දුකටපත් වෙනවා කියන මූට මෙච්චර ප්‍රශ්න ඇවිල්ලත් මූ කිසි වැටීමක් නැහැ ලස්සනට ඉන්නව නේද කියලා. හතුරන්ට අප්සෙට් යනවා කියන පින්වත්. ජප කිරීමෙන් මන්ත්‍රයෙන්ද සත්පුරුෂ වචනයෙන්ද පිළිවෙලින් දෙන දානයෙන්ද පරපුරෙන් පැමිණි ක්‍රියාමාර්ගයෙන්ද යම් යම් අයුරකින් යම් ආපදාවකදී යහපත ලැබෙයි නම් ඒ අයුරින් එහිලා කටයුතු කිරීමට වීරිය කරනවා කියනවා. නුවණ තියෙන කෙනා. ඉතින් මා විසිනුත් අන්‍යයන් විසිනුත් ඒ අර්ථය නොලැබිය හැකියයි දන්නේ නම් ශෝක නොකොට ඉවසිය යුත්තේය කර්මය දැඩි වූ දෙයකී මං කුමක් කරන්නද කියලා හිත හදා ගන්නවා කියන පින්වත්. දැන් මේ විදිහට සිහි කරද්දිත් ඒ වගේ යම් යම් දේවල් අත්හදා බලලා කටයුතු කරද්දිත් තමන්ගේ ජීවිතේ ප්‍රශ්න වල අඩුවක් නැත්තම් ඊළඟට තේරුම් ගන්නවා කියන මොකක්ද එහෙනම් මේක නම් සංසාරේ මං කරගත්තු කර්මයක් තමයි කියලා ඉවසීමෙන් වාසය කරන කෙනා සත්පුරුෂ කෙනා. හැම එකටම කර්මය කියලා දාලා ඉන්නෙත් නෑ එතකොට මේ සත්පුරුෂයා කියන කෙනා. ඒතර හැම එකම මේ යම් තැන් දේවල් වලින්ම මේ බිඳවන්න මහන්සි ගන්නෙත් නෑ පින්වත්නි. එයා ලස්සන වැඩපිළිවෙලක් අනුගමනය කරනවා. ධර්මයේ සිහි කරලා බලනවා. දැන් මේ කියන්නේ ජප කිරීමෙන් මන්ත්‍රයෙන් සත්පුරුෂ වශයෙන් දානෙන් පරිපූර්ණයෙන් පැමිණි යම් ක්‍රියාමාර්ග අනුගමන කරලා බලනවා කියන ඒ වෙද්දිත් නැත්තම් තේරුම් ගන්නවා කියන මේක නම් සසර මොකක් හරි මං කරගත්තු ධර්ම දෝෂයක් තමයි. ඒ වෙති විපාක විඳලා නේද අවසන් කරන්න ඕන කියලා සිහි කල්පනාවෙන් ඉන්නවා කියනවා. හරි පුදුමයි පින්වත් මෙහිම වදාලට පස්සේ මුණ්ඩ රජතුමා නාරදයන් වහන්සේගෙන් අහන ස්වාමීනි මේ දහම්පරියය නම් මොකද්ද? ස්වාමී ඊට පස්සේ කියනවා මහරජාණන් මේ ධර්මපරියය ශෝක හුල ඉදිරීම කියලා දාන්නට කියනවා. ස්වාමීනි ඒකාන්තයෙන් මගේ ශෝක හුල ඉදිරුවනේ මේ ධම්පරියය. ස්වාමිනී ඒකාන්තයෙන් ශෝකවල ඉදිරීම නම් වෙයි. ස්වාමිනී මේ ධම්පරියය අසා මගේ ශෝකවල අනේ නැති වෙලා ගියා ස්වාමීනි. ඊට පස්සේ මුන්ද්‍රා හත්තුමා පින්වත්නි ඇමතුමාට කියනවා එසේ වී නම් ඇමතුමනි භද්‍රා දේවියගේ සිරුර දවන්ට. ඇයට ස්තූපයක් කරන්න. අද පටන් අපි නාමු සුවඳ විලවුන් ගල්ලමු ආහාර පාන අනුභව කරමු කර්මාන්තේ අපි යෙදෙමු කියලා රජතුමා නැගිටලා ගියා පින්වත්නි. අද මේ වගේ කී දෙනෙක් ඉඳලා කෝච්චියට බෙල්ල තියනවද? දරුවෝ නැති වෙලා, බිරිඳ නැති වෙලා, සැමිය නැති වෙලා, ඥාතියා නැති වෙලා, හිතවතා නැති වෙලා, වෙම් වෙලා බෙල්ල කෝච්චියට තියෙන කී දෙනෙක් ඉන්නවද? වසබොන කී දෙනෙක් ඉන්නවද? ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙච්ච කී දහහක් ඉන්නවද? ඇයි මේක මේ හිතේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු සංස්කාරයක් නොවේද කියලා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු දුකක් නොවේද? අවිද්‍යාව දුරු වීමෙන් මේ දුක නැති වෙලා යනවා කියලා තේරුම් අරගෙන සිහි කර කර ඉන්න බැරි වීම නිසා. ඒවන් ලෝකේ වැඩි පින්වත්නි. ඒ ලෝකේ වැඩි. නැද්ද බලන්න? ඒ ලෝකේ තමයි වැඩි. මොකද්ද? ප්‍රශ්න ආවට පස්සේ මේ අවිද්‍යාව නිසයි මේ දුක හටගත්තේ කියලා හිතන්න හිත නැමෙන්නේ. අද තියෙන ධම්පරියයට අනුව මේ අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ ගිය දවසට මේ සියලු දුක් නැති වෙලා නිරුද්ධ වෙලා යනවා කියලා හිතන්න බැරි කම. දැන් බලන්න රතුමාට වෙච්ච වැඩි.
මේ කියන කාරණා පිළිබඳ අවිද්‍යාව මනසේ තියෙන තාක් කල් රජතුමාගේ හිත ශෝකයෙන් ගිල්වලා තිබ්බා. රහතන් වහන්සේ ගාවට ඇවිල්ලා ඒ කිව්ව කරුණු පිළිබඳ හිතේ තිබිච්ච අවිද්‍යාව දහම් මනසිකාරය සිහිපත් කරලා දුයිලා හිතේ ප්‍රඥා ලෝකෙ ඉපදුණු සැනින් ඒ අවිද්‍යාව නැති වෙලා ගියා. ශෝකහුල එම සැනින් නැති වුණා. එන ශෝකහුල් ගලවලා දානවා අවිද්‍යා අන්ධකාරය හිතේ නැති වෙනකොට පින්වත්නි. අවිද්‍යා අන්ධකාර නැති වෙනවා ධර්මයේ සිහි කිරීම තුළ. ඒ නිසා පින්වත්නි කෙනෙක් අපි හිතමුකෝ යම් මාර්ගයකට පැමිණියත් ඵලයකට ආවත් නිකලස් වෙනකම්ම පින්වත්නි ආය අවිද්‍යාව හිත වැළඳ ගන්නවා. දැන් විශාකාවට උනේ ඒකනේ පින්වත්නි. ඒතර විශාකාවට දැන් මිනිපිරි නැති වෙච්ච ගමන් අවිද්‍යාවෙන් හිත වැළඳ ගත්ත. කුමක් නිසාද? අවිද්‍යාවට පිටිපස්සෙන් ඉඳන් තල්ලු දෙන කෙනා තමයි ආශ්‍රව. ආශ්‍රව. මොකද මේ ආශ්‍රවය කියන එකෙන් තල්ලුව දීපු ගමන් හිත අවිද්‍යාවෙන් යට වෙලා යනවා. ඉපදීම දුකක් කියලා සිහි කරගන්න බැරි වෙලා යනවා. ජරාව දුකක්, ව්‍යාධිය දුකක්, මරණය දුකක් මේක ආරි සත්‍යයක් කියන වැටහීම හිතේ උපද්දවන්න බැරි වෙනවා ආශ්‍රවයෙන් යට වෙච්ච ගමන්. ආයෙත් ධර්ම ශ්‍රවණය කළා දහම් කතාවේ නිරත වෙලා අනුශාසනාව සිහි කරනකොට මොකද ප්‍රඥා ලෝක උපදිනකොටම ආයෙත් අර ආශ්‍රවේ යටපත් වෙලා යනවා. අන්න ශෝක නැති වෙලා යනවා. පරිදේව නැති වෙලා යනවා. දුක් දුම්නස් ටික සංසිඳලා යනවා පින්වත්නි. එහෙනම් ඔයක වෙන්නේ දැන් తాවකාලික. තාම ඉතුරු නැතුව නිරුද්ධ වුන්නේ අවිද්‍යාව. විටින් විට ඒ වෙලාවට දහම් මනසිකාරයේදී අවිද්‍යාවෙන් හිත යට වෙනකොට අවිද්‍යාවෙන් හිත ගලවනවා. ගලවලා සුවපත් කරනවා. ආයෙත් අවිද්‍යාවෙන් යට වෙනවා. ආයෙත් චතුරාර්ය සත්‍ය සිහි කරනවා. අවිද්‍යාව නිසා තමයි මේ දුක හටගත්තේ. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වීම දුක නිරුද්ධ වෙනවා කියලා ඒ දහම් පරයයක සිහි කරනවා. නැත්තම් මීට ඉස්සෙල්ලා කියලා දුන්නු දහම් පරයය සිහි කරනවා. සිහි කරනකොට මොකද වෙන්නේ? ආයෙත් අවිද්‍යාවෙන් හිත නිදහස් වෙලා ආයෙ ශෝක පරිදේව ටික නැති වෙලා යනවා తాවකාලික. අපේ අය පුරුදු වෙලා ඉන්නේ එක්ක බොන්න, එක්ක මේ හරියම ඇවිදින්න, එක්ක අල්ලාප සල්ලාපයකට, එක්ක ටෙලිවිෂන් එකේ මොකක් හරි බලන්න. ඔහොමනේ සාමාන්‍යයෙන් අපි අපේ හිතවල තියෙන දේවල් නැති කරන්නේ. එක උපාදානයකින් හටගත්තු ප්‍රශ්න ටික තව එකකට උපාදාන වෙලා නැති කරගන්නවා. එහෙම ලෝකේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආශ්චර්යයි පින්වත්නි, ආශ්චර්යයි. තථාගත බුදුරජාණන් වහන්සේ සොඳුරු දහමකින් දෙවිනිස් ලෝකයාගේ හිතේ වෙලී තිබෙන අවිද්‍යා අඳුර නැත්තටම නැති කළ දානවා පින්වත්නි. ඊළඟ දේශනා කළ ජාති මරණ සංසාරං යේ වජන්ති පුනප්පුනං ඉත්ත භවාඤ්ඤතා භවං අවිජ්ජායේව සාගති. එතකොට මේ ජරා මරණ වලින් යුතු මේ සසරට නැවත වැටෙන්නේ ඒ භවයෙන් මේ භවයට නැවත ඇදගෙන යන්නේ හිත ඇතුලේ කුමක් තියෙන තාක්කල්ද පින්වත්නි. මේ දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය පිළිබඳ අවබෝධ නැති තාක්කල් අවිද්‍යාව තියෙන තාක්කල් තමයි සසරට ඇදලා දාන්නේ. මෙලොව තුල යම් කිසිවෙක් ඉපදෙන මැරිනා සසරට පැමිණෙත් නම් නැවත මෙලොවට හෝ අනෙක් තැනක තිබෙන වෙන උපතක් හෝ සියලු උපත් සිදු වෙන්නේ අවිදු අඳුර ඇති නිසාය. අවිජ්ජා හය මහා මෝහෝ යේනිදං සංසිදං චිරං විජ්ජා ගතායත සේ සත්තා නාගච්ඡanti පුනබ්භවಂತಿ. බොහෝ කලක සිට විඳිනා සසර දුකේ හේතුව නම් මහා මෝහයෙන් යුතු අවිදුරමය පවතින. එහෙත් ලොවේ යම් කිසිවෙක් නසමින් මේ අවිදු අඳුර ලැබගත්තොත් අරහත් නැන යලි නොම ඒත් භවයට. හරි පුදුමයි පින්වත්නි. මේ දහම් පරයය භාගතුන දේශනා කළ යම් කෙනෙක් මනාකොට අප්‍රමාදීව දීපුදාගෙන නුවණින් විමසනව නම් එක්ක මේ ජීවිතේ රහත් වෙනවා. එහෙම නැත්නම් අනාගාමී ඵලයටපත් කරනවා. කොච්චර සොඳුරු නිමල දහම් පරයයද පින්වත්නි. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේ අපි දැන් මුල් දවසේ එක දහම් පරයයක් කරතුන දෙවෙනි දවසේ උපදි නිසා දුක් හට ගන්නවා කියලා. ඊට පස්සේ දැන් අද කියලා දුන්නා අවිද්‍යාව නිසා දුක් හට ගන්නවා කියලා තව සොඳුරු අවබෝධයක්. මේ සියලු අවබෝධයන් සර්වඥයන් වහන්සේගේ පින්වත්නි.
ඉතින් සර්වඥ නිතින් දැකලා මේ දෙව් මිනිස් ලෝකයාට විවිධ පරයයන්ගෙන් මොකද එකිනෙක කෙනාගේ හිත වැළඳ ගන්න පරයයන් වෙනස් වෙන්න පුළුවන් පින්වත්. මේක හැම කෙනාගේම හිත ආස කරන පරයය සමාන වෙන්න ඕන කියලා නෑ පින්වත්නි. එන එකම පරයයකට භාගතුන ධර්මයේ දේශනා කළ අවසන් කරන්න තිබ්බනේ පින්වත්නි. මේ විවිධ පරයයන් ඉස්මතු කරන්නේ එකිනෙක කෙනාගේ හිත සංවේදී වෙන විදිය වෙනස් වෙන්න පුළුවන් නිසා පින්වත්නි. ඒ නිසා ඔබ බලන්න ඔබේ හිත සංවේදී කරවන්න පුළුවන්. සංවේදී කරවලා ඉක්මනින්ම හිතේ කෙලෙස් ගලවන්න පුළුවන්, දුක් දුරු කරන්න පුළුවන්. ප්‍රශ්නයක් ආපු වෙලාවට හිත සංසිඳවන්න පුළුවන්. මොන වගේ දහම් පරයයක් නෝනින් සිහි කරනකොටද කියලා ඔබ තීරුම් ගන්න මේ ජීවිතේ ඔබ දක්ෂ වෙන්න ඕන. ඒතර තමයි ඔබේ ජීවිතෙන් මේ දහම් පරයය අත් නොහැරෙන දෙයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ උතුම් දහම් පරයය ඔබ සියලු දෙනාට සසර පුරා ජීවිතේ සුවපත් කරගෙනට ජීවිතේ මේ කෙලෙස් උදුරින් නිදහස් වෙන්නට දුරු කරගන්නට මේ දහම් පරයය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිත කස්රිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් ජිත්මී පෙරේරා මෙනවිය ඇතුළු පවුලේ සියලු දෙනා එක රාශී වෙලා මේ රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති බ්‍රහ්මරාජය සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදු සසුන හිත කැමති සීල් දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සීල් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේ මේ පුණ්‍ය භූමිය ආරක්ෂා කරන සීල් දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා දිවියෝ උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට, ඒ වගේ මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කටුනේරියේ ධම්මදේව ස්වාමීන් වහන්සේට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ වෙනුවෙන් විකාශන දායකත්ව වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පුණ්‍ය සම්පත්තිය අද දවසේ දායකත්වයේ දරන සියලු දෙනා නමින් ඔබ අප සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පුණ්‍ය සම්පත්තිය ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් ජිත්මී පෙරේරා පින්වත් මිනිමියගේ ඔක්තෝබර් මාස 11 වන දින ජන්මදිනයේ දෙනවා. ඉතින් මේ පින්වත් මහා ජිත්මී පෙරේරා පින්වත් මෙනවියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සමන්ති සෙනවිරත්න මෑණියන්ට, සුදින්ත පෙරේරා පියාණන්ට, සචිනි පෙරේරා සහෝදරිය ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. සියලු ගුරුවරුන්ට, යහළු ඉහෙලියන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.